අපි බලමු සංඛ්‍යා රටා හැඳින්වීම. මේ කොටසේදී අපි අධ්‍යයනය කරනවා සංඛ්‍යා රටා කියන්නේ මොනවද? ඒ වගේම සංඛ්‍යා රටා ආශ්‍රිත ගණිත කර්ම කොහොමද කරන්නේ කියලා. බලමු මේ තියෙන සංඛ්‍යා රටාවක් 5 8 11 14 17. බලන්න මේ සංඛ්‍යා රටාවේ පළමු පදය 5යි, දෙවෙනි පදය 8යි, තුන්වෙනි පදය 11යි, හතරවෙනි පදය 14යි, පස්වෙනි පදය 17යි. මේ සංඛ්‍යා රටාවේ විශේෂත්වයක් තියෙනවා. බලන්න 5ට 3ක් එකතු වුණාම 8යි, 8ට 3ක් එකතු වුණාම 11යි, 11ට 3ක් එකතු වුණාම 14යි. ඒ විදිහට. බලන්න ඊළඟ සංඛ්‍යා රටාව හැම පළවෙනි පදෙත් 3යි, දෙවෙනි පදෙත් 3යි. ඒ විදිහට සෑම පදයක්ම 3යි. එතකොට පළවෙනි පදයට මුකුත් එකතු වෙලා නැහැ දෙවෙනි පදයට. ඒ කියන්නේ බිඳුවයි. දෙවෙනි පදයටත් බිඳුවක් එකතු වුණාම තමයි ඊළඟ පදේ ඇවිත් තියෙන්නේ 3යි. එතකොට බලන්න මේ ඕනම පද දෙකක් අතර වෙනස බිඳුවයි. බලන්න මෙතන ඊළඟ සංඛ්‍යා රටාව පළමු පදය 2යි, දෙවෙනි පදය 4යි, තුන්වෙනි පදය 6යි. ඒ විදිහට. මෙතන පළමු පදයට දෙකක් එකතු වෙලා තමයි 4 වෙලා තියෙන්නේ. 4ට දෙකක් එකතු වුණාම 6යි, 6ට දෙකක් එකතු වුණාම 8යි. දැන් බැලුවොත් මේ ඕනම පද දෙකක්, ඒ කියන්නේ පසු පදයෙන් පෙර පදය අඩු කරාම 4න් දෙකක් අඩු කරාම 2යි, 6න් දෙකක් අඩු කළාම 2යි. එතකොට මේ ඕනම පසු පදයකින් ඊට පෙර පදය අඩු කළොත් ලැබෙන උත්තරේ සමානයි. මේ සංඛ්‍යා රටාවෙත් ඒ විදිහමයි. පසු පදයෙන් පෙර පදය අඩු කළොත් ලැබෙන උත්තරේ සමානයි. බලන්න ඊළඟ සංඛ්‍යා රටාවේ පළමු පදය 17යි, දෙවෙනි පදය 12යි, තුන්වෙනි පදය 7යි. ඒ විදිහට. මෙතන එන්න සංඛ්‍යා රටාවේ සංඛ්‍යා අඩු වීමක් තියෙන්නේ. දැන් කලින් සංඛ්‍යා රටාවල එන්න වැඩි වෙලානේ අගේ. හැබැයි මේ සංඛ්‍යා රටාවේ එන්න අඩු වෙලා බලන්න 17 12 වෙලා. ඒ කියන්නේ 17න් 5ක් අඩු කරාම 12යි. 12න් 5ක් ගියාම 7යි. 7න් 5ක් ගියාම 2යි. එතකොට මේ වගේ සංඛ්‍යා රටා එක්ක එන්න වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්න අඩු වෙන විදියට ලියන්නත් පුළුවන්. එතකොට සංඛ්‍යා රටාවක පොදු අන්තරය කියලා මොකද්ද? පොදු අන්තරය කියන්නේ පළමු පදයේ හැර ඕනම පදයක් අපි ගත්තොත් පළමු පදයේ හැර ඕනම පදයක් කියන්නේ දැන් මෙතන 8. එයා ඊට පෙර පදයෙන් අඩු කළොත් ඊට පෙර පදේ කියන්නේ ඊට කලින් ඉන්න කෙනා. ඒ කියන්නේ 5. එතකොට ඒ දෙන්න අතර වෙනස තමයි අපි පොදු අන්තරය කියලා හඳුන්වන්නේ. මෙතන පොදු අන්තරේ මේ සංඛ්‍යා රටාවට මට ලියන්න පුළුවන් 8න් අඩු කරන්න ඕන 5ක්. එතකොට 8න් 5ක් ගියාම 3යි. එහෙනම් පොදු අන්තරය එනවා 3යි. මෙතනත් පොදු අන්තරය හොයන්න පුළුවන්. ඕනම පදයක් ගන්න ඊට පෙර පදයෙන් අඩු කරන්න. එතකොට ඊට පෙර පදයේ වෙන්නේ 4යි. එහෙනම් මට මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය හොයන්න පුළුවන් 6 අඩු කරන්න ඕන 4න්. මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය ගත්තොත් ඕනම පදයක් ගන්න පළමු පදය හැර ඕනම පදයක් ඊට පෙර පදයෙන් අඩු කරන්න. ඊට පෙර පදයක් 3යි. එහෙනම් මෙතන පොදු අන්තරය කියන්නේ 3 ඍණ 3. ඒ කියන්නේ බිඳුවයි. ඒක තමයි අපිට මේ ඇවිත් තියෙන්නේ. ඊළඟට මෙතනත් පළමු පදය හැර ඕනම පදයක් ගන්න. මම මෙයා ගන්නවා 2. අඩු කරන්න ඕනේ ඊට පෙර පදයෙන්. ඊට පෙර පදයේ වෙන්නේ 7. එතකොට 2කින් අපි අඩු කරනවා 7ක්. ඔයාලා දන්නවා 2කින් 7ක් ගියාම උත්තරේ ඍණ 5යි. මොකද අඩු එකකින් වැඩි කෙනෙක් අඩු කරාම උත්තරේ ඍණ වෙනවා. එතකොට 2කින් 7ක් ගියාම උත්තරේ ඍණ 5යි. අපි කියනවා මෙයාගේ පොදු අන්තරේ ඍණ 5යි කියලා. බලන්න එන්න අඩු වෙලා ඒ කියන්නේ ඍණ 5යි. ඊළඟට අපි බලමු සංඛ්‍යා රටාවක සාධාරණ පදය කොහොමද නිරූපණය කරන්නේ කියලා. දැන් මේ සංඛ්‍යා රටාවේ බලන්න 5 කියන්නේ පළමු පදය,
11 කියන්නේ දෙවෙනි පදය, 17 කියන්නේ තුන්වෙනි පදය. එතකොට පළමු පදය අපි ගණිතයේ T1 කියලා නිරූපණය කරනවා. එයා සමාන වෙන්නේ 5ට. දෙවෙනි පදය T2 එයා සමාන වෙන්නේ 11ට. තුන්වෙනි පදය T3 එයා සමාන වෙන්නේ 17ට. හතරවෙනි පදය T4 එයා සමාන වෙන්නේ 23ට. එතකොට මේ විදිහට ගත්තොත් අපිට n වෙනි පදය මෙතන කිසියම් n කියලා සංඛ්‍යාවක් තියෙනවා නම් මට n වෙනි පදේ ලියන්න පුළුවන් tn කියලා. tn කියන්නේ n වෙනි පදේ. අපි බලමු සංඛ්‍යා රටා ආශ්‍රිත ගැටලු කොහොමද විසඳන්නේ කියලා. බලන්න මේ තියෙන සරල ගැටලුවක්. tn සමානයි 2n ධන 3 වූ සංඛ්‍යා රටාවේ මුල් පද තුන ලියන්න. දැන් මේ tn සමානයි 2n ධන 3. මේ තියෙන්නේ සංඛ්‍යා රටාවේ සාධාරණ පදේ 2n ධන 3. අපිට කියනවා මුල් පද තුන ලියන්න කියලා. එහෙනම් අපි පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ වෙන වෙනම හොයන්න අවශ්‍යයි. මුලින්ම මම හොයනවා පළවෙනි පදේ, ඒ කියන්නේ T1. T1 හොයන්න නම් අපේ මුලින්ම සාධාරණ පදේ ලියාගමු. සාධාරණ පදේ තමයි 2n ධන 3. ඊළඟට මට ඕන පළවෙනි පදේ T1. එහෙනම් අපි n ආදේශ කරනවා 1. මොකද පළවෙනි පදේ ඕනනම් මම n ආදේශ කරන්නේ 1. දැන් ඔයාලා දන්නවා මේ 2 කියන එක්කෙනා නියතයක්. එයා හැමම ලිව්වා. මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම 2n කියන්නේ මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම. එහෙනම් 2 ගුණ කරනවා. n වෙනුවට මම ආදේශ කරනවා 1. මොකද මට ඕන පළවෙනි පදේනේ t1. ඒ කියන්නේ n සමානයි 1 ආදේශ කරනවා. මෙතෙන්ට 1 දැම්මා. ධන 3 හැමමයි. දැන් අපි සුළු කරමු. මෙතන ගුණ කරන්න ඕන, එකතු කරන්න ඕන. අපි ඉගෙන ගන්නවා මුලින් කරන්නේ ගුණ කිරීම. එහෙනම් 2 1කින් ගුණ කරලා 3ක් එකතු කරමු. දෙවරක් 1 2යි. ඒ එන උත්තරේට 3ක් එකතු කරමු. 2යි 3යි එකතු කරාම 5යි. එහෙනම් උත්තරේ එනවා 5යි කියලා. එතකොට අපේ සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ 5යි. ඊළඟට අපි දෙවෙනි පදේ හොයමු. දෙවෙනි පදේ T2. මුලින්ම සාධාරණ පදේ ලියමු 2n ධන 3. මෙතන 2n කිව්වහම මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම මම ලියනවා 2 ගුණ කරන්න ඕන. n වෙනුවට ආදේශ කරන්නේ 2. දැන් දෙවෙනි පදේනේ හොයන්නේ. එහෙනම් n වෙනුවට දාන්නේ 2 ධන 3 හැමමයි. දැන් සුළු කරමු. මුලින් ගුණ කරන්නේ දෙවරක් 2 4යි. 4ට 3ක් එකතු කරාම 7යි. එහෙනම් අපේ දෙවෙනි පදේ එනවා 7යි කියලා. අපි තව පදයක් හොයන්න ඕන. මොකද මුල් පද 3 කිව්වහම ඊළඟ පදෙත් හොයන්න ඕන. එහෙනම් T3 හොයමු. T3 මුලින්ම සාධාරණ පදේ ලියමු 2n ධන 3. දැන් n වෙනුවට 3 ආදේශ කරමු. 2n කියන්නේ මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම මම ලියනවා 2 ගුණ කරන්න ඕන. n වෙනුවට 3 ආදේශ කරනවා ධන 3. ධන 3 හැමමයි. දැන් අපි සුළු කරමු. දෙවරක් 3 6යි. 6ට 3ක් එකතු කරාම 9යි. එහෙනම් අපේ තුන්වෙනි පදේ එනවා 9යි කියලා. දැන් අපි පද තුනම හොයලා ඉවරයි. ඉතින් අපිට මුල් පද තුන ලියන්න කිව්වහම මේ තියෙන T1 පළවෙනි පදේ 5යි. මේ තියෙන T2 දෙවෙනි පදේ 7යි. මේ තියෙන T3 තුන්වෙනි පදේ 9යි. ඊළඟට අපෙන් අහනවා 20 වෙනි පදය හොයන්න කියලා. 20 වෙනි පදේ කියන්නේ
T20. දැන් අපිට පළවෙනි පදේ ඕනනම් අපි nට ආදේශ කරා 1. දෙවෙනි පදේ ඕනනම් nට 2 ආදේශ කරා. තුන්වෙනි පදේ ඕනනම් අපි මෙතන nට ආදේශ කරා 3. ඒක තමයි කරේ. දැන් මට 20 වෙනි පදේ හොයන්න ඕනේ. එහෙනම් මම n වෙනුවට ආදේශ කරන්න ඕනේ මෙතන 20. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මට ඕනේ 20 වෙනි පදේ, ඒ කියන්නේ T20. මුලින්ම මම සාධාරණ පදේ ලියා ගන්නවා 2n ධන 3. මේ සාධාරණ පදේ මම n වෙනුවට ආදේශ කරනවා 20. මොකද මට 20 වෙනි පදේනේ ඕනේ. එහෙනම් 2 ගුණ කිරීම, මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම, n වෙනුවට 20 ආදේශ කරමු. ධන 3. දැන් සුළු කරමු. ඉස්සෙල්ලා ගුණ කරලා පස්සේ එකතු කරන්නේ. දෙවරක් 20 40යි, 40යි 3යි 43යි. එහෙනම් අපිට 20 වෙනි පදේ එනවා T20 43යි කියලා. දැන් මේක හරිම සරලයි තේරුම් ගන්න. මට පළවෙනි පදේ වුණනම් nට 1 ආදේශ කරනවා. දෙවෙනි පදේ වුණනම් nට 2 දැම්මා. තුන්වෙනි පදේ වුණනම් nට 3 දැම්මා. 20 වෙනි පදේ වුණනම් මෙතෙන්ට 20 ආදේශ කරා. ඊළඟට අපිට 100 වෙනි පදේ වුණනම් nට 100 දාන්න. ඉතින් 50 වෙනි පදේ වුණනම් nට 50. ඒ විදිහට. ඊළඟට කියනවා තුන්වෙනි කොටස 123 වන්නේ කීවෙනි පදයේද කියලා. ඉතින් 123 වන්නේ කීවෙනි පදයේද කිව්වහම අපි 123 වෙනි පදේ නෙවෙයි හොයන්න ඕන. 123 වෙන්නේ කීවෙනි පදයේද? එතකොට පදයක් හොයනවා නම් අපි n තමයි හොයන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද කරන්නේ කියලා. මුලින්ම මම සාධාරණ පදේ ලියා ගන්නවා. සාධාරණ පදේ තමයි 2n ධන 3. එයා සමාන කරනවා 123ට. මොකද මට හොයන්න ඕනේ 123 වන්නේ කීවෙනි පදයේද? එතකොට n තමයි හොයන්න ඕන. n හොයන්න නම් අපි දීලා තියෙන පදය සාධාරණ පදයට සමාන කරන්න තියෙන්නේ. මෙයා 123ට සමාන කරන්න. තේරුණාද එතකොට කරපු දේ? මොකද මට ඕනේ 123 වෙන්නේ කීවෙනි පදයේද? එතකොට පදයක් හොයනවා නම් අපි n තමයි හොයන්නේ. එහෙනම් දීලා තියෙන පදේ 123නේ. එයා සමාන කරන්න පොදු පදයට සමාන කරලා අපි n කියන එක්කෙනා හොයා ගනිමු. දැන් මෙතන n කියන එක්කෙනා හොයන්න නම් මේ තියෙන සරල සමීකරණයක්. ඔයාලා දන්නවා මේක විසඳන විදිය. මුලින්ම මේ ධන 3 දාන්න ඕන දකුණු පැත්තට. එතකොට 2n වම් පැත්තෙම තියාගනිමු. ධන 3 ගේනවා වම් දකුණු පැත්තට. එතකොට ඍණ 3ක් වෙනවා. 123න් අඩු කරනවා 3ක්. 123න් 3ක් අඩු කරාම 120යි. ඉතින් උත්තරේ එනවා 2n සමානයි 120යි කියලා. දැන් 2n කියන්නේ 120යි නම් මට ඕන n හොයන්න. එහෙනම් මේ සමීකරණය දෙපැත්තම බෙදනවා මම 2කින්. මේ සමීකරණේ මේ පැත්තත් 2කින් බෙදෙනවා. මේ පැත්තත් 2කින් බෙදෙනවා. දැන් අපිට මේ උඩ ඉන්න දෙකට මෙතන යට ඉන්න දෙකක් කැපිලා යනවා. 120 බෙදෙනවා 2කින්. එතකොට ඔයාලා දන්නවා 120 2කින් බෙදුවොත් 60යි. එහෙනම් මට උත්තරේ එනවා n සමානයි 60යි කියලා. හරි. ඉතින් මං හිතන්නේ ඔයගලන්ට තේරෙන්නේ නැති කොහොමද 123 වන්නේ කීවෙනි පදයේද කිව්වහම පදයක් හොයන්නේ. දීලා තියෙන සාධාරණ පදය සමාන කරන්න 123ට. ඊළඟට අපි බලමු n ධන 1 වෙනි පදය n ඇසුරින් සොයන්න.
දැන් මෙතන n දන එක්වෙනි පදය කිව්වහම අපිට n වෙනි පදයේ මෙතන පළවෙනි පදයේ වුණනම් n ට ආදේශ කළේ 1. දෙවෙනි පදයේ වුණනම් n ට 2 දැම්මා. එතකොට n දන එක්වෙනි පදයේ කිව්වහම මම මෙතන n වෙනුවට ආදේශ කරන්න ඕන n දන 1. ඉතින් මුලින්ම අපි සාධාරණ පදේ ලියා ගනිමු. මට ඕන t n දන 1. එතකොට මෙතන ලියනවා අපි මට ඕන t n දන 1. මුලින්ම සාධාරණ පදේ ලියා ගනිමු. සාධාරණ පදය තමයි 2n ධන 3. මේ සාධාරණ පදේ n වෙනුවට ආදේශ කරමු n ධන 3. මෙතන ගණිත කර්මයේ ගුණ කිරීම. එතකොට වරහණක් තියෙන්නේ. අපි n වෙනුවට ආදේශ කරනවා n ධන 1 වරහණ වහන්න. මෙතන මම වරහණක් දැම්මේ. මෙතන n ධන 1 කිව්වහම මේ තියෙන්නේ ප්‍රකාශනයක්, බීජීය ප්‍රකාශනයක්. එහෙනම් මෙතන ගුණිතයක් නේ තියෙන්නේ. ප්‍රකාශනයක් තියෙනකොට අනිවාර්යයෙන්ම මේ n ධන 1 කියන ප්‍රකාශනයේම දෙකෙන් ගුණ වෙන්න ඕනේ. ඉතින් වරහණක් දැම්මේ නැත්තම් ඒක වැරදි. ඒක නිසා අනිවාර්යයෙන්ම n ධන 1 වෙනුවට වරහණක් දාන්න. ධන 3 එහෙමම ලියමු. දැන් මේ තියෙන්නේ බීජීය ප්‍රකාශනය අපි සුළු කරමු. ඉතින් ඔයාලා දන්නවා වරහණට මේ වගේ ප්‍රකාශනයක් සුළු කරද්දී වරහණට පිටින් තියෙන සංඛ්‍යාවෙන් වරහණ ඇතුලේ තියෙන සෑම පදයක්ම ගුණ කරන්න ඕනේ. මෙතන වරහණට පිටින් ඉන්නේ 2නේ. එහෙනම් 2 කියන සංඛ්‍යාවෙන් වරහණ ඇතුලේ තියෙන සෑම පදයක්ම ගුණ කරමු. 2n ධන 2 එකෙන් ගුණ කරොත් දෙවරක් 1 2යි ධන 3. දැන් සුළු කරමු සජාතීය පද 3යි 2යි එකතු කරාම 5යි. එහෙනම් මට උත්තරේ එනවා 2n ධන 5යි කියලා. දැන් මේක තවදුරටත් සුළු කරන්න බෑ. උත්තරේ n ධන 1 වෙනි පදේ 2n ධන 5යි. ඉතින් ඔයාලට මේ ගැටලු දෙක තනියෙන් විසඳන්න පුළුවන්. බලන්න සාධාරණ පදේ දීලා මුල් පද තුන ලියන්න කිව්වහම මුලින් n ට 1 දාන්න, ඊළඟට n ට 2 දාන්න, ඊළඟට 3 දාන්න, ඊළඟට සුළු කරලා බලන්න කීයද එන්නේ කියලා. මෙතන 12 වෙනි පදේ හොයන්න කිව්වහම අපි n වෙනුවට ආදේශ කරන්නේ 12. එතකොට මෙතන n වෙනුවට 12 ආදේශ කරන්නේ. ඊළඟට 97 වන්නේ කීවෙනි පදයේද කිව්වහම කීවෙනි පදයේද කිව්වහම පදයක් හොයන්න තියෙන්නේ. එහෙනම් n තමයි හොයන්න තියෙන්නේ. මේ දීලා තියෙන සාධාරණ පදය සමාන කරන්න 97ට සමාන කරලා n ට උත්තරේ ගන්න. ඊළඟට 75 වන්නේ මේ සංඛ්‍යා රටාවේ පදයක් නොවන බව පෙන්වන්න කිව්වහම මේ දීලා තියෙන සාධාරණ පදේ 75ට සමාන කරලා බලන්න n ට නිකිලමය අගයක් එනවද කියලා. ඒ කියන්නේ n ට එන අගය නිකිලයක්ද කියලා බලන්න. සාමාන්‍ය ගණන සංඛ්‍යාවක්ද කියලා බලන්න. ඉතින් එහෙම එන්නේ නැත්නම් එයා සංඛ්‍යා රටාවේ පදයක් නෙවෙයි. ඊළඟට බැලුවොත් තුන්වෙනි ගාන n වෙනි පදය 7n ධන 1 වූ සංඛ්‍යා රටාවේ මුල් පද තුන ලියන්න. ඉතින් එතනත් n වෙනුවට ඉස්සෙල් 1 දාන්න, ඊළඟට 2 3 ඒ විදිහට ආදේශ කරන්න. මෙතන 5 වෙනි පදේ හොයන්න කිව්වහම n වෙනුවට 5 ආදේශ කරන්න. 36 වන්නේ කීවෙනි පදේද කිව්වහම මේ දීලා තියෙන සාධාරණ පදය සමාන කරන්න 36ට සමාන කරලා n ට එන උත්තරේ ගන්න. මෙතන n ධන 1 වෙනි පදයේ n ඇසුරින් සොයන්න කිව්වහම අර මං කලින් කියා වගේ n වෙනුවට ආදේශ කරන්න n ධන 1. එතකොට මතක ඇතුව වරහණක් දාන්න. ඉතින් මං හිතන්නේ ඔයාලට මේ සංඛ්‍යා රටාවල පළවෙනි කොටස තමයි අපි අද කරේ. අපි ඊළඟ වීඩියෝ එකකින් බලමු සංඛ්‍යා රටාවල දෙවෙනි කොටස. ස්තුතියි.